අයිබෝවන් සියලු දෙනාටම අද පාඩමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෝලීය ප්‍රකාශනයන් සුළු කරන්න පුළුවන් තවත් එක් ක්‍රමයක් වෙන කානෝසිතියම් ගැන. අපි කලින් පාඩමකදී කතා කරා ගෝලීය ප්‍රකාශනයන් සුළු කරන්න ගෝලීය ප්‍රමේයයන් න්‍යායන් යොදාගෙන අපි කොහොමද ඒක සුළු කරන්නේ කියලා. ඒකට අද අපි කතා කරන්න යන්නේ ගෝලීය ප්‍රමේයයන් යොදාගන්නේ නැතුව කානෝසිතියම් මාර්ගයෙන් කොහොමද අපි බූලිය ප්‍රකාශයක් සුළු කරන්නේ කියන එක ගැන. කානෝසිතියමක් ගත්තම දැන් අර මම කලින් කිව්ව විදිහටම බූලිය ප්‍රකාශයන් සුළු කිරීමේ විකල්ප ක්‍රමයක් විදිහට තමයි අපි කානෝසිතියම හඳුන්වන්නේ. බූලිය ප්‍රකාශයක තාර්කික අගයන් ඍජුවම කානෝසිතියමක අපිට නිරූපණය කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ නිරූපණය කරගෙන දීර්ඝ බූලිය ප්‍රකාශන පද 6ක 7ක දීර්ඝ බූලිය ප්‍රකාශනයක් අපිට පුළුවන් පද 2කින් 3කින් විතර පෙන්වන විදිහට සුළු කරන්න මේ කානෝසිතියම් හරහා. ඒ විචල්‍යයන් දෙකක් පවතින සත්‍යතාව වගුවක ආදාන ප්‍රතිදාන කානෝසිතියම් කොහොමද නිරූපණය කරන්න කියන එක මම මෙතන මේ දකුණු අත පැත්තේ රූපයෙන් පෙන්වලා තියෙනවා. බලන්නකො සත්‍යතාව වගුවේ ආදාන දෙකක් තියෙනවා. A හා B කියලා. ප්‍රතිදාන තියෙනවා E F G H කියලා. ඒතර E ප්‍රතිදානය හම්බෙන්නේ A හා B දෙකම බිඳුව වුණාම. F ප්‍රතිදානය හම්බෙන්නේ A හා B A බිඳුවයි B එක වුණාම. G ප්‍රතිදානය හම්බෙන්නේ ආදානයේ A එකයි B බිඳුව වුණාම තමයි ඒක හම්බ වෙන්නේ. ඊට පස්සේ ආදානයේ A ප්‍රතිදානයේ ආදානයේ A එකයි ආදානයේ B එකයි වුණාම ප්‍රතිදානය හම්බ වෙනවා H කියලා. දැන් අපි බලමු මේ සත්‍යතාව වගුව කොහොමද අපි කානෝසිතියමක නිරූපණය කරන්නේ කියලා. කානෝසිතියමක නිරූපණය කරද්දී අපි ආදාන දෙකයි හින්දා අපිට අවශ්‍ය වෙන්නේ කෝෂ 4ක කානෝසිතියමක්. ඒ කෝෂ හදාගන්න විදිහ අපි ඉස්සරහට කතා කරමු. එතකොට මෙතන කෝෂ 4ක් තියෙනවා. තිරස් රේඛා වලට අපි අරන් තිනවා B ආදානය, සිරස් රේඛා වලට අරන් තිනවා A ආදානය. එතකොට එහෙනම් අපි A වලට 0.1 කියන අගයන් දෙක දෙනවා, B වලටත් 0.1 කියන අගයන් දෙක දෙනවා. එතකොට අපිට පුළුවන් පළවෙනි ප්‍රතිදානය E. E වලදී වෙන්නේ A බිඳුවයි B බිඳුවයි. අන්න එහෙනම් අපි එතනට E කියන එක දානවා. ඊට පස්සේ දෙවෙනි එකේදී A බිඳුවයි B එකයි. කියන්නේ මේකේදී A බිඳුවයි B එකයි. එතනට එහෙනම් අපි F කියන ප්‍රතිදානය යොදා ගන්නවා. ඊළඟ එකේදී A එකයි B බිඳුවයි. A එකයි B බිඳුවයි. කියන්නේ එහෙනම් මෙතනට අපි G කියන ප්‍රතිදානය යොදා ගන්නවා. ඊළඟ අන්තිම එක Aත් එකයි Bත් එකයි. එහෙනම් මෙතනට අපි H කියන ප්‍රතිදානය යොදා ගන්නවා. ওই විදිහට තමයි අපි කානෝසිතියමක ප්‍රතිදාන ලකුණු කරගන්නේ. දැන් බලමු අපි බූලිය ප්‍රකාශනයක් කොහොමද කානෝසිතියමක නිරූපණය කරගන්නේ කියලා. මම කිව්වා අපි මේ කානෝසිතියමක තියෙන මේ එක පොඩි කොටුවක් හඳුන්වනවා මාතෘකා තීරුව හැර ඉතුරු කොටු අපි හඳුන්වනවා කෝෂ කියලා. එතකොට මේ කානෝසිතියමක තියෙන කෝෂ ගාන හැමතිස්සෙම රඳා පවතින්නේ ඒ බූලිය ප්‍රකාශනයේ හරි සත්‍යතාව වගුවේ හරි තියෙන ආදාන ගණන මතයි. ඒතකොට ඉස්සෙල්ලා මම කිව්වා ආදාන දෙකයි නම් අපිට අවශ්‍ය කෝෂ 4ක කානෝසිතියමක්. ඒ විදිහට අපි ආදාන 3ක් නම් අපිට කානෝසිතියම ඕන වෙනවා කෝෂ 8කින්. ආදාන 4ක් නම් අපිට කානෝසිතියම ඕන වෙනවා කෝෂ 16කින් යුක්ත එකක්. ඒතකොට අන්නේ අගය අපි හොයාගන්නේ හැමතිස්සෙම ආදාන ගණන එන්නම් අපි කියනවා කෝෂ ගාන 2 n වෙනි බලය කියලා. හැමතිස්සෙම ආදානවල 2 බලය තමයි අපි දෙකෙහි ආදාන ගාන තමයි අපි කෝෂ ගණන විදිහට සලකන්නේ. ඒතකොට මේ තියෙන්නේ අපි කානෝසිතියමක් එක් එක් ආදාන ගානට ගැලපෙන විදිහට නිරූපණය කරන්නේ කොහොමද කියලා. මෙතනදී AB කියන ආදාන දෙකයි නම් ප්‍රශ්නයක් නැහැ. තිරස් අතර අපි AB කියලා යොදා ගන්න පුළුවන්. ආදාන 3යි නම් අපි එක පැත්තකට AB කියලා ගන්නවා අනිත් පැත්තට C කියලා ගන්නවා. එහෙම නැත්නම් අපිට පුළුවන් A තනියෙන් අරගෙන BC වෙනම ගන්නත් පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත මත ඔයගොල්ලන්ගේ පුරුද්ද මත එක් කරන්න පුළුවන්. ආයි ආදාන 4 නම් අනිවාර්යෙන් ආයිත් AB BC වෙන වෙනම නිරූපණය කරන්න වෙනවා. දැන් බලමු බූලිය ප්‍රකාශනයකට අපි කොහොමද කානෝසිතියමක් ඇඳලා ඒකේ බූලිය ප්‍රකාශනය නිරූපණය කරන්නේ කියලා. මම මෙතන සඳහන් කරලා තියෙනවා බූලිය සිතියම ගොඩනැගීමේදී සෑම විටම අනුයාත කෝෂ දෙකක් අතර වෙනස් විය හැක්කේ එක් විචල්‍යයක් පමණයි.
එසේ නොවුවහොත් ලැබෙන පිළිතුර දෝෂ සහිත වේ කියලා. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ දැන් මෙතන කානෝ සිතීමේ ඔයගොල්ලෝ මේ එක බිඳුව ගැන දැම්ම සැලකිලිමත් වෙන්න එපා. අපි මුලින්ම AB ලකුණු කරන හැටි ගැන තමයි ඉගෙන ගන්න ඕන. අපි කානෝ සිතීමක ලකුණු කරද්දී මුලින්ම ලකුණු කරන්නේ බිඳුවයි බිඳුව. දැන් අර කලින් උදාහරණ වලත් ඔයගොල්ලෝ දකින්න ඇති බිඳුවයි බිඳුව තමයි මුලින්ම ලකුණු කරන්නේ. බිඳුව කියන්නේ හැමතිස්සෙම නාස්ත්‍යාර්ථකය. ඒතකොට AB දෙක නම් අපි මෙතන ආදාන විදිහට තියෙන. එහෙම නැත්නම් XY නම් තියෙන. මෙතන පළවෙනි විචල්‍ය අපි ගන්න බිඳුව නාස්ත්‍යාර්ථයේ විදිහට. එහෙනම් A බා B බා X බා Y බා කියන එක තමයි මුල්ම තීරුවේ අපි සඳහන් කරන්නේ. එතකොට මුලින්ම අපි A බා B බා කියන එක ලිව්වයින් පස්සේ ඊළඟට අපි විචල්‍යයන් දෙකම වෙනස් කරලා AB කියන එක ලියන්නේ නැහැ. අපි එකපාර වෙනස් කරන්නේ එක විචල්‍යයක් විතරයි. එහෙනම් A බා B බා කියන එකේ අපි B බා කියන එක විතරක් වෙනස් කරනවා. A බා කියන එක එහෙමම තියාගෙන. එහෙනම් ඊළඟ රූලේ අපි ලියනවා A බා B. ඔයගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ. B බා A කියලා ලිව්වද? ඒ වුණාට සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන විදිහ තමයි A බා B. ඊට පස්සේ ආයි ලියන්නේ අපි A B බා කියන එක. මොකද විචල්‍යයන් දෙකක් අපිට එකට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් එක විචල්‍යයක් විතර. එහෙනම් අපි B කියන එක A විදිහටම තියාගෙන A බා කියන එක වෙනස් කරනවා A කියලා. එහෙනම් අපිට තුන්වෙනි තීරුවට එනවා A B. ඊට පස්සේ අපිට A කියන එක A විදිහටම තියාගෙන අපි B කියන එක වෙනස් කරනවා B බා විදිහට. එහෙනම් හතරවෙනි තීරුවේ අපිට එනවා A B බා කියලා. ඊට පස්සේ අපිට තිරස් තීරු ප්‍රශ්නයක් නැහැ. C විතරයි තියෙන්නේ. එහෙනම් C බා C කියලා අපි ඒක ලියා ගන්නවා. ඊට පස්සේ බලන්න ඕන අපි කොහොමද මේකේ මේ බූලිය ප්‍රකාශනය ලකුණු කරන්නේ කියලා. බූලිය ප්‍රකාශනයක් ලකුණු කරද්දී අපි හොයා ගන්න ඕන මේ බූලිය ප්‍රකාශනයේ එක් එක් පදවලට ගුණිතයන් විදිහට තියෙන ඓක්‍යයන්ගෙන් වෙන් වෙලා ගුණිතයන් විදිහට තියෙන එක් එක් පදවලට අදාළ කෝෂය මොකක්ද කියන එක හොයා ගන්න ඕන. එතකොට මුලින්ම තියෙන ABC නේ. ABC නම් අපි හොයා ගන්න ඕන AB කියන තීරුව කොහෙද? AB කියන තීරුව තුන්වෙනි තීරුව. C කියන්නේ දෙවෙනි පේලිය. එතකොට අපි ඒකේ AB කියන එකයි C කියන එකයි යා වෙන කෝෂය තමයි ABC කියන්නේ. එහෙනම් ඊළඟට A බා BC. A බා B කියන්නේ අන්තිම තීරුව, C බා කියන්නේ එහෙනම් ඒකේ මේ තැන. ඊට පස්සේ AB බා C බා. AB බා කියන්නේ AB බා C බා එක ලකුණු කරන්නේ අපි. A බා B C බා. A බා B කියන්නේ දෙවෙනි තීරුව, C බා කියන්නේ ඒකේ පළවෙනි එක. ඊළඟට A බා B බා C. A බා B බා C කියන්නේ මේක. ඊට අන්තිම එක A බා B බා C බා. A බා B බා C බා කියන්නේ මේක. අන්නේ ප්‍රකාශනයන්ගේ තියෙන එක් එක් කෝෂ වලට අපි 1 කියන අංකය යොදා ගන්නවා. එතකොට හැබැයි මෙතනදී මතක තියාගන්න ඕන අපි 1 කියන එක නිවැරදිව යොදාගෙන ඉතුරු කෝෂ ටික හිස්ව තියන්නේ නැහැ කොහෙදිවත්. අනිවාර්යයෙන්ම ඉතුරු කෝෂ වලට බිඳුව කියන අගේ යෙදිය යුතුමයි. බිඳුව කියලා යොදන්න නැතුව එක විතරක් යොදාගෙන ගාන නිවැරදිව හැදුවොත් නිවැරදි කානෝ සිතියම කියන එකට ලකුණක් හම්බ වෙන්නේ නැහැ. කානෝ සිතියම සම්පූර්ණ වෙන්න නම් 1 සහ බිඳු ලකුණු විය යුතුමයි. හරිද? මෙතන විශේෂයෙන් මතක තියාගන්න එක බිඳුව ලකුණු කරන විදිහයි අපි කානෝ සිතියමක ABCD ලකුණු කරන්නේ කොහොමද කියන එකයි හරියට තේරුම් අරගෙන කානෝ සිතියම නිවැරදිව ලකුණු කරන්න පුරුදු වෙන්න ඕන. හරි. දැන් ඊට පස්සේ අපි මේ විදිහෙන් නිවැරදිව ලකුණු කරගත්තාන් පස්සේ කානෝ සිතියමක් අපි මොකද්ද කරන්නේ? ඊටත් කලින් තියෙනවා අපි දැන් මේ කරේ බූලිය ප්‍රකාශනයකට ABC තිරස් තීරු ගත්තම අපි දාන විදිය. මෙතනදී තව තියෙනවා අපි බිඳුව එක යොදාගෙන කොහොමද කානෝ සිතියමක් නිරූපණය කරන්න කියලා. දැන් සමහර අවස්ථාවලදී අපිට මෙහෙම බූලිය ප්‍රකාශනය එන්නේ නැතුව සත්‍යතාව වග වෙනවා. අර මම මුලින්ම කතා කරපු උදාහරණය වගේ සත්‍යතාව වගුවේ ආශ්‍රයෙන් තමයි අපිට කානෝ සිතියම අඳින්න වෙන්නේ. අන්න ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් වෙන්න ඕන කානෝ සිතියම නිවැරදිව හදාගන්න. මම මුලින්ම කිව්වා අපි බිඳුව කියලා ගන්න විචල්‍යයේ නාස්ත්‍යත්වය. එක කියලා ගන්න සාමාන්‍ය විචල්‍යය. එතකොට එහෙනම් අපිට මේ අපි සත්‍යතාව වගුවෙන් නොගෙන මේ ප්‍රකාශනයට බිඳුව එක යොදා ගන්න හදාගන්න හැටි බලමු. මුලින්ම තියෙනවා A සමානයි W බා X Y බා Z. W බා කියන්නේ බිඳුවයි. X කියන්නේ 1යි. Y බා කියන්නේ I බිඳුවයි Z කියන්නේ 1යි. එහෙනම් අපිට
0.1 කියලා එකෙන් ප්‍රකාශයක් එනවා. එතකොට අපි මේකෙදී කලින් අර ලකුණු කරගත්ත විදිහට කානෝසිතියමේ ලකුණු කරගෙන තියෙනවා 0.0.0.1 මේකත් අර කලින් එක වගේමයි එකපාර ඉලක්කම් දෙකක් වෙනස් කරන්නේ එකපාර එක විචල්‍යයි වෙනස් කරන්නේ. එතකොට අපි බලන්න ඕන මේ 0.1 කොහෙද තියෙන්නේ කියලා. 0.1 තියෙන්නේ මේ පැත්තයි මේ පැත්ත. එහෙනම් මෙන්න මේක තමයි ඔය W bar x y bar z කියන්නේ. දෙවෙනි එක බලමු. W x bar y z. W කියන්නේ නාස්ති අර්ථයක් නෙවෙයි. ඒ හින්දා 1යි x bar නාස්ති අර්ථයක් 0යි y 1යි z 1යි. එහෙනම් 1යි 0යි 1යි 1. එහෙනම් අපි මේ පේලියෙන් හොයාගන්නවා 1යි 0යි 1යි 1. මේක තමයි එහෙනම් දෙවෙනි ප්‍රකාශයට අයිති එක. ඊට පස්සේ W bar x bar y z. W bar කියන්නේ නාස්ති අර්ථයක් 0යි x bar කියන්නේ නාස්ති අර්ථයක් 0යි y z 1යි 1. එහෙනම් හොයාගන්නවා 0යි 0යි 1යි 1 මේක. ඔය විදිහට අපිට පුළුවන් මේ මුල් ප්‍රකාශයේම 1යි 0ට හරවගෙන ඒක කානෝසිතියමක ලකුණු කරලා. එතකොට මේ 1යි 0ට අදාළව අපිට කානෝසිතියමේ ලකුණු කරගත්තම අපිට ලේසියෙන් පුළුවන් සත්‍යතාවකුවක් කානෝසිතියමක නිරූපණය කරන ආකාරය ලියා ගන්න. හරි. ඊළඟට අපි බලමු කානෝසිතියමක් මම මේ විදිහට අපි නිවැරදිව කානෝසිතියම ලකුණු කරගත්තට පස්සේ අපි සුළු කරන්න කලින් කරන්න ඕන දේ තමයි කානෝසිතියම කාණ්ඩ වලට බෙදා ගන්න ඕන. ඒ කියන්නේ අපි කානෝසිතියම ගෲප් කරනවා කියලා කියනවා. ගෲප් කරාම එක් ගෲප් වලට අදාළ එන ප්‍රකාශයෙන් තමයි අපි සුළු කරලා ගන්න ප්‍රකාශය හොයාගන්නේ. එතකොට මෙහෙම කණ්ඩායම් කාණ්ඩ කරද්දී අපි පිළිපදින්න ඕන නීති කිහිපයක් තියෙනවා. ඒ නීති තමයි මේ ඉස්සරහට අපි දැන් කතා කරන්න යන්නේ. පළවෙනි නීතිය තමයි එකේ අගයන් සමග බිඳුවේ අගයන් කාණ්ඩ කරන්න බෑ. දැන් අපේ කානෝසිතියමක් ගත්තම කානෝසිතියමේ එකක් තියෙනවා බිඳුවක් තියෙනවා. අපි හැමතිස්සෙම කාණ්ඩ කරන්න ගන්නේ එකේ ඉලක්කම් පමණයි. බිඳුව කාණ්ඩ කිරීම සඳහා යොදාගන්නේ නැහැ. මේ උදාහරණ දීලා තියෙනවා. මේ විදිහට අපි මේ රතු පාටින් තියෙන එකෙන් අපි මේ විදිහට මේ කාණ්ඩ කරගැනීමක් කරන්නේ නැහැ. ඊළඟට තියෙනවා විකර්ණ ආකාරයට කාණ්ඩ කළ නොහැකිය. කාණ්ඩ කළ හැක්කේ තිරස් හා සිරස් දිශාවට පමණ. අපිට කාණ්ඩ කරද්දී අපි කාණ්ඩ කරන්නේ හරහටයි දික් අතටයි විතරයි. අපි මේ විදිහට විකර්ණ හරහා කාණ්ඩ කිරීමක් සිදු කරන්නේ නැහැ. විකර්ණ හරහා කාණ්ඩ කිරොත් අපේ පිළිතුර වැරදෙනවා. ඊළඟට කාණ්ඩ කළ හැක්කේ දෙකේ ගුණාකාර වශයෙන් පමණයි. අපිට දෙකේ කාණ්ඩ විතරක් නෙමෙයි 2 4 8 16 ඔය විදිහට කාණ්ඩ කරන්න පුළුවන්. හැබැයි අපිට 3 5 ඒ වගේ විදිහට ඒවා කාණ්ඩ කරන්න බෑ. ඊළඟ හතරවෙනි එක තමයි එක් කාණ්ඩයක් හැකි උපරිමයෙන් විශාල විය යුතුයි. සාධන කාණ්ඩ ගණන හැකිතරම් සීමා කරන්නත් ඕන. ඒ කියන්නේ අපි හිතමු එකේ හතරක් එක දිගට තියෙනවා. ඒකට අපිට පුළුවන් ඕක 2යි 2යි කියලා කාණ්ඩ දෙකකට හදාගන්න. අපි එහෙම කාණ්ඩ කරන්නේ එකේව හතරක් තියෙනවා නම් එක ළඟ ඒ හතරම අපි එකපාර කාණ්ඩ කරගන්නවා. එතකොට පුළුවන් තරම් අඩු ප්‍රමාණයක් තමයි අපිට කාණ්ඩ හම්බ වෙන්නේ. මේ උදාහරණය පෙන්නලා තියෙන්නේ. මේ විදිහට අපිට පොඩි පොඩි කොටස් ගන්න බෑ. ලොකු කොටසක් ගන්න පුළුවන් නම් ලොකු කොටස එකපාර ගන්න ඕන. ඊළඟට පස්වෙනි එක තමයි කිසියම් එකේ අගයක් කාණ්ඩ කළ නොහැකිව තනිව ඉතිරි වුවහොත් එය වෙනම කාණ්ඩයක් ලෙස සැලකිය හැකියි. දැන් මෙතන මේ මැද තියෙන එකේ ඉලක්කම අපිට කොහෙටවත් කාණ්ඩ කරන්න එයාගේ වටේ එකේ ඉලක්කමක් තවත් නැහැ. ඒතකොට අන්න ඒ වෙලාවට අපි එයා වෙනම කාණ්ඩයක් විදිහට සලකනවා. එහෙම නැතුව එයාව නොසලකා හරින්න බෑ අපිට. හයවෙනි එක තමයි එක් අකයක් කාණ්ඩ කිහිපයකට අයත් විය හැකියි. මේ උදාහරණයේ තියෙන විදිහට අපිට දැන් මේක පල්ලෙහා දෙකෙන් වෙන් කරලා උඩ දෙක ගන්න තිබ්බා. ඒ උනට අපි පුළුවන් උපරිමයෙන් විශාල කාණ්ඩයක් හදා ගන්න ඕනේ. ඒ හින්දා තමයි අපි ඒක නැවත වතාවක් කාණ්ඩ වෙන විදිහට අපිට කාණ්ඩ කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එකම ඉලක්කම කාණ්ඩ දෙකකට සම්බන්ධ වුණා කියලා. මේ විදිහට තියන්න බෑ අපිට. ඒක අපි කාණ්ඩ කරගන්න ඕන. ඊළඟ එක තමයි එතීමට හැකි. එතීමට හැකි කියන්නේ කෙරෝලවල් දෙකේ උඩට හෝ පල්ලෙහාට එහෙම නැත්නම් වමට හෝ දකුණට අපිට දෙපැත්තෙන් මේක ඔතන්න පුළුවන්. කාණ්ඩ කරගන්න පුළුවන්. එක ළඟ දෙකක් විදිහට ඒක සලකන්න පුළුවන්. මේ විදිහට ඒක වෙන වෙනම අපිට කාණ්ඩ කරන්න බෑ.
හරි. ওই විදිහට අපි කාණ්ඩ කරලා ඊට පස්සේ අපි අපේ බූලිය ප්‍රකාශනය සුළු කරගන්න ඕන. දැන් අපි බලමු කානෝසිතියමක් ආශ්‍රයෙන් බූලිය ප්‍රකාශනයක් ගැනීමේදී අපි මුලින් ඉඳන් මොනවද කරන්න ඕන කියලා. මුලින්ම තියෙන්නේ දෙන ලද බූලිය ප්‍රකාශනය සඳහා කානෝසිතියම ගොඩනගාගත යුතුයි. දැන් මම මුලිනුත් කියලා දුන්නා අපිට ප්‍රකාශනයක් දුන්නම අපි ඒක කානෝසිතියමට අදාළව එක බිඳුව දාලා හරියට කානෝසිතියම ලකුණු කරගන්න ඕන. ඉහත සඳහන් කළ නීති වලට අනුව කානෝසිතියම කාණ්ඩ කරගත යුතුයි. දැන් අපි නීති 7ක් ගැන කතා කරා. ওই නීති 7ට අදාළව අපි එකේ ඉලක්කම් ටික කාණ්ඩ කරගන්න ඕන. එසේ කාණ්ඩ කළ කාණ්ඩයක් තුල අඩංගු විචල්‍ය අතුරින් වෙනස් නොවන අගයන් සහිත විචල්‍යයන් හඳුනා ගන්න. ඒ කියන්නේ අපි දැන් කාණ්ඩ කරාම ඒ එක කාණ්ඩයකට විතරක් වෙනස් නොවි පොදුවේ තියෙන එකක් හෝ දෙකක් හෝ තුනක් විචල්‍යයන් තියෙන්න පුළුවන්. ඒ විචල්‍ය ඒ මුළු කාණ්ඩයටම එකයි. A B C අපි හිතමු A බා B C කියලා තියෙනවා එක, අනිත් එකක A බා B C බා කියලා තියෙනවා එක. ඒතකොට A B බා කියන එක දෙන්නටම පොදුවේ තියෙනවා කාණ්ඩයේ. එහෙනම් අන්න ඒ විදිහට අපි පොදු පද හඳුනා ගන්න ඕන. කාණ්ඩය තුළ පවතින විචල්‍යයන් ගුණිතයන් ලෙසද කාණ්ඩ අතර විචල්‍යයන් ඓක්‍යයක් ලෙසදගෙන බූලිය ප්‍රකාශනයට ඇතුළත් කරනවා. එතකොට ඒ එක කාණ්ඩයක තියෙන පොදු විචල්‍යයන් ටිකක් හොයාගෙන ඒක අපි ගුණිතයක් විදිහට ලියනවා. දැන් මම කිව්වේ A.B බා. ඊපස්සේ ඔය විදිහට අපිට කාණ්ඩ දෙකක් තියෙනවා නම් ඒ කාණ්ඩ දෙකේම පොදු පද හොයාගෙන අපි ඒවා එකිනෙකට එකතු කරන්න ඕන. එකතු කරනවා කියලා අපිට එකතු කරන්න දෙයක් නැහැ. එකතු කිරීමෙන් සලකුණක් දාලා ඒ අගය ලියන්න විතරයි තියෙන්නේ. අන්න ඒ විදිහට ලියුවම අපිට හම්බ වෙනවා අපේ බූලිය ප්‍රකාශනය සුළු කරලා ලැබෙන පිළිතුර. අපි දැන් උදාහරණයක් බලමු. මෙතන තියෙන උදාහරණය A බා B බා C බා එකතු කිරීම A බා B C බා එකතු කිරීම A බා B බා C එකතු කිරීම A B බා C බා එකතු කිරීම A B බා C කියලා. අපි දැන් මුලින්ම කරන්න ඕනේ මේකට කානෝසිතියම ඇඳ ගන්න ඕන. කානෝසිතියම ඇඳගද්දී විචල්‍යයන් කීයක් තියෙනවද? 3යි. විචල්‍යයන් 3ක් නම් කෝෂ ගණන අපිට 2/3 වෙනි බලය 8ක් ඕන වෙනවා. එහෙනම් ඔන්න කෝෂ 8කින් යුක්ත කොටුවක් අපි දැන් ඇඳගත්තා. ඒක තාම කානෝසිතියමක් නෙමෙයි කොටුවක්. ඒ කොටුවට අපි විචල්‍යයන් ඇතුළත් කරන්න ඕන. එක පැත්තකට A B දානවා, අනිත් පැත්තට C දානවා. එතකොට අපි ඊට පස්සේ එය තීරු නම් කරගන්න ඕන. තීරු නම් කරද්දී අපි පටන් ගන්නෙ A බා B බා වලින්. එහෙනම් අපි A බා B බා කියලා ලිව්වා. ඊට පස්සේ ඒක එක විචල්‍යයක් විතරක් වෙනස් කරලා A බා B කියලා ලිව්වා. ඊළඟට ඒකේ එක විචල්‍යයක් විතරක් A බා B වල එක විචල්‍යයක් විතරක් වෙනස් කරලා A B කියලා ලිව්වා. A B වල එක විචල්‍යයක් විතරක් වෙනස් කරලා A B බා කියලා ලිව්වා. දැන් ඔන්න අපි සිරස් තීරු ටික නම් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ C. එහෙනම් ඒකත් පටන් ගන්නවා C බා C. මම මේකේ රූප සටහනේ ඇඳලා තියෙන්නේ C කියලා විතරයි. පටන් ගන්න තියෙන්නේ C වලින් C බා එක වෙනස් වෙන්න ඕන. C බා කියලා නෙමෙයි C බා C කියලා වෙනස් වෙන්න ඕන. ඒකට පිළිතුරත් ඔයගලන්ගේ එකත් එක්ක මගේ පිළිතුර ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හරි. මේක හදමුකෝ මෙතනම. මේක C බා මේක නිකන් C. හරිද? ඊට පස්සේ අපි බලන්න ඕන A බා B බා C බා. A බා B බා C බා කියන්නේ එහෙනම් A බා B බා C බා කියන්නේ මෙතනට තමයි එහෙනම් එක වෙන්නේ. ඊට පස්සේ A බා B C බා. A බා B C බා කියන්නේ එහෙනම් මෙතන. ඊළඟ A බා B බා C. එහෙනම් මෙතන. ඊළඟ එක A B බා C බා. A B බා C බා මෙතන. ඊළඟ එක A B බා C. හරිද? ඔන්න ඔය විදිහට අපිට එනවා. ඊට පස්සේ අපි මෙතනින් කානෝසිතියම ඉවරයිද ඉඳලා? නෑ. අපි එහෙනම් ඉතුරු ඒවට බිඳුව යොදා ගන්නත් ඕන. ඔන්න බිඳුවක් දැම්මා. හරි. ඊට පස්සේ මොකද්ද අපි කරන්න ඕන? මේක කණ්ඩායම් කරගන්න ඕන. කණ්ඩායම් කරගන්න පුළුවන් අපිට මෙතනින් කෙලින්ම 4ක් තියෙනවා. පේනවද? යෙතීමේ අවස්ථාවකුත් තියෙනවා. කණ්ඩායම් කරගන්න පුළුවන්. මෙතන එක්කෙනෙක් තනියම ඉන්නවා. එයා තනියෙන් කණ්ඩායම් කරන්න පුළුවන්. හැබැයි තනියෙන් කණ්ඩායම් කරන්න අවශ්‍ය නැහැ. එයා ළඟ එකේ ඉලක්කමක් තියෙනවා. එහෙනම් මෙයා නැවත වරක් කාණ්ඩයකට අයිති වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට කාණ්ඩ කරගත්තා. කණ්ඩායම් දෙකක් දැන් තියෙනවා. කණ්ඩායම් දෙකක් තියෙනවා. එහෙනම් ඊට පස්සේ අපි මේක මේකට පොදු පද හොයාගන්න ඕන.
අපි මේ ලොකු 4 ඉලක්කම 4 විචල්යන් 4ක් තියෙන එක බලමුකෝ. ඒකේ අපිට C බා පොදුවේ ගන්න පුළුවන්ද බෑ. මොකද මෙයාගේ අගය C බා මෙයාගේ අගය C. මෙයාගේ අගය C බා මෙයාගේ අගය C. එහෙනම් මෙයාට පොදු පදයක් විදිහට C ගන්න බෑ. A බා ගත්තොත් පළවෙනි තීරුවට A බා හරි. දෙවෙනි තීරුවට A බා වෙනස් වෙනවා A කියලා. එහෙනම් එයාව ගන්නත් බෑ. B බා ගත්තොත් B බා පළවෙනි තීරුවටම පොදුයි දෙවෙනි තීරුවටමත් පොදුයි. එහෙනම් අපිට ගත හැකි මෙතන එයාගේ පොදු පදයේ විදිහට B බා. ඊට පස්සේ තියෙනවා A B බා තියෙනවා ඊළඟ එකේ A බා B C බා. C බා කියන එක ඔය දෙන්නටම පොදුයිද? මෙයාටත් C බා පොදුයි මෙයාටත් C බා පොදුයි. එහෙනම් අපිට එකතු කිරීම C බා තව මොනවද තියෙන්නේ? D කියන එක පොදුද නෑ. මෙයාගේ B තියෙන්නේ මෙයාගේ B බා තියෙන. එහෙනම් මේ දෙක පොදු වෙන්නේ නෑ. මෙතන A බා තියෙනවා මෙයාගෙත් A බා නැහැ. එහෙනම් A බා කියන එක පොදුයි. එහෙනම් අපිට මෙයා සුළු කරලා එන උත්තරේ තියෙනවා B බා ධන A බා C බා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් කානෝසිතියම සුළු කරලා පිළිතුර ගන්න. අපි ඕක බූලිය ප්‍රකාශ නියමයන් යොදාගෙන මේ සංඛ්‍යාව ඔයගොල්ලෝ සුළු කරලා බලන්න. ඔයගලන්ට එතකොටත් එන්නේ ඔය උත්තරේම තමයි. ඒතකොට ඔන්න ඔය විදිහට අර කානෝසිතියම් සුළු කිරීමේදී පිළිපදින්න ඕන නීතිත් පිළිපැදලා අපි හරියට කානෝසිතියම් සුළු කරොත් අපිට හරිය ලේසියට මේ ගාන හදා ගන්න පුළුවන්. ඒකට හරි අපි තව උදාහරණයක් කරලා බලමුකෝ. අපි ගමු x සමානයි a බා b c ධන a b බා c බා ධන a b බා c ධන a බා b බා c බා. අපි මේකට කානෝසිතියම දැන් ඇඳගමු. කෝෂ කීයක් ඕන වෙනවද? මාත් එක්කම කරලා බලමු. කෝෂ 4ක් ඕන වෙනවා. එහෙනම් කෝෂ 8ක් ඕන වෙනවා. ඊපස්සේ මේ පැත්තට AB මේ පැත්තට C. එතකොට එහෙනම් මුලින්ම ලකුණු කරනවා A බා B බා A බා B AB AB බා. ඔය විදිහට අපි සිරස් රේඛා ලකුණු කරගත්තා. මෙතන දිනනවා C බා C. හරිද? ඊට පස්සේ ඔන්න දැන් අපි කානෝසිතේම ලකුණු කරගෙන යන්නේ. මුලින්ම තියෙන්නේ A බා B C. A බා B C කියන්නේ මෙතන. A B බා C බා. A B බා C බා මෙතන. A B බා C. A B බා C කියන්නේ මෙතන. A බා B බා C බා. A B බා C බා කියන්නේ මෙතන. ඊට පස්සේ ඔන්න අපි කානෝසිතේ එක ටික ලකුණු කරගත්තා. දැන් අපි බිඳුවේ අගයන් ටිකක් දාගත්තා. දැන් තියෙන්නේ අපිට මේක කාණ්ඩ කරගන්න. ඔන්න කාණ්ඩ කරද්දී අපිට පුළුවන් මේ දෙන්න එකට කාණ්ඩ කරගන්න. මේ දෙන්න එක කාණ්ඩයක්. හරි. ඊට පස්සේ මෙතනින් එතීමේ අවස්ථාවක් එක්ක ආයි පුළුවන් මේ දෙන්නම කාණ්ඩ කරගන්න. ඒකත් හරි. ඊපස්සේ මෙන්න මෙතන එක්කෙනෙක් ඉන්නවා. එයා තනියම ඉන්නේ. එයාව කොහෙටවත් කාණ්ඩ කරන්න එකේ ඉලක්කමක් ළඟ නැහැ. එහෙනම් එයාව අපි වෙනවම තියාගන්නවා. දැන් මෙතන අපිට කාණ්ඩ කීයක් තියෙනවද ඔක්කොම? ඔක්කොම කාණ්ඩ 3යි. ඒ කියන්නේ අපිට මේක සුළු කරලා එන ප්‍රකාශයේ තියෙන්නේ පද 3ක් එකිනෙකට එකතු වෙලා. එහෙනම් අපි මොනවද එකතු වෙන්නේ කියලා දැන් බලමු. මුලින් බලමු අපි මේ එතීමේ අවස්ථාවක් නැති එක. ඒකේ C කියන එක පොදු නෑ එකකටවත්. A කියන එක පොදුයි. එහෙනම් A B බා කියන එකත් ඒකට පොදුයි. A B බා කියන එක උත්තරේ එනවා. ඊට පස්සේ ඒ ඔන්න පළවෙනි කාණ්ඩය. දෙවෙනි කාණ්ඩය ගමු එතීමේ අවස්ථාව සහිත එක. එතීමේ අවස්ථාවක් තියෙන එක එතකොට එයාගේ තියෙන A B බා C බා A බා B බා C බා. C බා කියන එක යාට දෙන්නටම පොදුයි. A බා කියන එක පොදු වෙන්නේ නැහැ. B බා කියන එක පොදුයි. එහෙනම් B බා C බා එකතු කිරීම මේ තනි එක්කෙනාට මොකද කරන්නේ? තනි එක්කෙනාට පොදු පදයක් හොයන්න දෙයක් නැහැ. එයාගේ සම්පූර්ණ එකම ලියනවා A බා B C බා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මෙතන එකතු කිරීම තියෙන එක පේලියට ඔක ලියන්න.
එතකොට එහෙනම් අපිට මේ ප්‍රකාශය සුළු කරාම අපිට උත්තරේ හම්බ වෙනවා AB බා ධන B බා C බා ධන A බා B C කියලා අපිට උත්තරේ හම්බ වෙනවා. ওই විදිහට දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ කානෝසිතියම් පාඩම මෙතනින් අපි ඉවරයි. ඕගොල්ලන්ට මං ගිය පාර පාඩමේදී තාර්කික ප්‍රමේයයන් ආශ්‍රයෙන් සුළු කරන ගණන් 5ක් දුන්නා. ඒ ගණන් 5 සුළු කරලා අපි Zoom ක්ලාස් එකක් හරහා පිළිතුරු සාකච්ඡා කරා. ඒ පිළිතුර එනවද කියලා කානෝසිතියම හරහා බලන්න. අනිවාර්යයෙන්ම මේ උත්තරේ ලැබෙන්න ඕන. කානෝසිතියම් හරහා ඒ ගණන් 5ත් හදලා පිළිතුරුමට ලැබෙන්න සලස්වන්න. එහෙනම් අදට පාඩම මෙතනින් ඉවර කරනවා. හැමෝටම බොහොමත්ම ස්තුතියි.